නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. හොඳයි එමනම් අපි මේ වෙලාවට අදාළ අපේ සාකච්ඡාවට යොමු අද සහභාගී වෙන්නේ මෙවර මහමැතිවරණයට අපේක්ෂකත්වය ලබාගෙන සිටින ඒ වගේම පහුගිය කාලය මුළුල්ලේම නිරන්තරව අපට මාධ්‍ය තුලින් රටේ පවතින සුවිශේෂ අවස්ථාවලදී නීතිමය තත්ත්වයන්වලදී දකින්නට ලැබුණු නීතිඥ ප්‍රේමනාත් සීදලොවත් මහතා ආයුබෝවන් සුබ උදෑසනක්. ඉතින් එතුමත් එක්ක කතාබහ පටන් ගනිද්දිම මේ පත්තර වාර්තා ඇතුලේ කියවුණු යම් දේවලුත් තිබුණා දොළවත්ත මහතුමා. මම හිතනවා ඒ වගේ තැනකීම පටන් ගැනීම හොඳයි කියලා. මේ මව්බිමේ ඔබටත් ඇහුණා මම ඉදිරිපත් කරපු අවසාන වාර්තා කීපේ තිබුණා අගමැති කාර්යාලයේ අය කර ජනාධිපති අත්සන ලිපි ශීර්ෂ යොදා ගැනීමට සම්බන්ධ නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන් කියනවා. මේක ඒතරම් ලේසි පාසු කාරණාවකුත් නෙවෙයි. රටේ නායකයාගේ අත්සන භාවිත කිරීම ලිපි ශීර්ෂ යොදා ගැනීම කියලා කියන්නේ රටක් විනාශ කරන්න පුළුවන් කාරණාවක්. රජයක් නැති කරලා දාන්න පුළුවන් කාරණාවක්. ජනාධිපතිවරයා නැති කරලා දාන්න පුළුවන් කාරණාවක්. මේක නේ ඔබේ අවධානය කියන්නේ ඔබ කියලා මම අදහස් කරන ඔබේ සෑම දෙනාගේම අවධානය යොමු වෙලා තියෙනවද මේ? පැහැදිලිව මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට විශේෂ හෙළිදරව්වක් කරන්න අපි බලාපොරොත්තු හිටියා. අද මේ කාරණේ දැන් ඔබ කියූ කාරණෙත් එක බැලුවාම මේ සිද්ධිය වෙලා තියෙන යම් අයකු හුදකලාව ජනාධිපතිවරයාගේ අස්වැන්න යොදා ව්‍යාජ ලේඛනයක් සකසලා තියෙනවා. දැන් ඒ අදාළ ලේඛනයට අදාළව පරීක්ෂණ කරගෙන ගියාට පසුව ඔහුව දැන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ තුල අනතුරුව ඊළඟ දිනේදී පුවත්පත් ගණනාවක සඳහන් වෙලා තියෙනවා මේ කාරණේ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කෙනෙකු සම්බන්ධයි කියලා. තාමත් වැරදි ප්‍රවෘත්තියක්. ඉතින් මේ තුල ගම්ම්‍ය වෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය තුල හොරු වංචාකාරයෝ දූෂිත පුද්ගලයෝ සිටින වගේ කාරණයක්. මොකද අපිට පේන්න තියෙනවා අපි දැකලා තියෙනවා දැන් අද අලුත්ම ක්‍රමය තමයි ජනාධිපතිතුමා හොඳයි අගමැතිතුමා හොඳ නැහැ වගේ ප්‍රකාශයක් තමයි දිගින් දිගට සමාජගත කරන් යන්නේ. එතකොට මේ කාරණේ ගත්තාම අපිට දැනෙන්නේ එහෙම දෙයක්. ඒ නිසා තමයි පැහැදිලිවම අපි අදාළ ලිපි නිකුත් කරේ අදාළ ආයතනවලට. මොකද පොලිසිය විසිනුත් ඒ කාරණේ එලි දැක්වුවා කියන කාරණේ තමයි ජනමාධ්‍යෙ වාර්තා කරලා තිබ්බේ. දැන් අද එක පුවත්පතක මේ සංශෝධනය කරලා තියෙනවා. හැබැයි අපි අනිකුත් පුවත්පත් සහ අනිකුත් ආයතන විසින් මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන අපි බලන් ඉන්නවා පරීක්ෂාකාරීව. එහෙම නැත්නම් අපිට උපදෙස් ලැබෙන තිබ්බේ අග්‍රාමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම නීති අනුකූල පියවර ගන්න කියන කාරණේ. මොකද මේ කාරණය ඔබ කිව්ව නිවැරදි සුළුපට කාර්යයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රධාන කාර්යාලය දෙක රටක් ගෙන යන ප්‍රධාන කාර්යාලය දෙකකින් එක් කාර්යාලයක හොරුන් සිටිනවා කී වගේ කාරණයක් තමයි මේ සමාජගත කරමින් උත්සාහ කරමින් සිටියේ. මේක හුදකලා වෙච්ච සිද්ධියක්. අග්‍රාමාත්‍ය කාර්යාලයට කිසිම සම්බන්ධයක් නැති සිද්ධියක්. දැන් පොලිසිය මේ සම්බන්ධයෙන් මේ ආකාරයට තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් අපි අතරම සන්තෝෂ වෙනවා. ඔව් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම තමයි ඒ සංශෝධනය සිදු කරලා තියෙන ඔය පුවතට අදාළ කාටයුත්ත කාරණාව. ඊළඟට දැන් මේ දිනවල ටිකක් කතා බහට ලක් වෙන අපිත් ඔබතුමා එන්නට කලින් ඒ පිළිබඳව අලුත් පුවත් වාර්තාත් ඉදිරිපත් කළා. මාධ්‍ය හමුත් කීපයක් ඊ දවසේදීත් පැවතුණා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයේ අතර ඇති වූ තත්ත්වය පිළිබඳව. ඉතින් විවිධ චෝදනා එල්ල වෙනවා පොලිසියේ හැසිරීම ක්‍රියාකාරීත්වය පිළිබඳව චෝදනා තියෙනවා. පොලිසියට එල්ල වෙන දේවල් අපිට පේනවා එහෙම් පිටින්ම රජයේ පැත්තට තමයි යොමු වෙන්නේ. ඒ නිසායි මම මේක ඔබට යොමු කරන්නේ නැත්නම් මේක පොලිසියෙන් අහන්න උනේ කාරණාවක්. ඔබට යොමු කරන හේතුව මම මේකයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඊළඟට ඒ පාර්ශවීය නියෝජනය කරන කෙනෙක් විදිහට ඔබට මේකට කියන්න බලන්න නීතිමය පැත්ත ඔබ දන්න කෙනෙක්. මොකද්ද මේකේ සැබෑ තත්ත්වය? මොකද්ද මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ? අපිට අරුම පුදුම දෙයක් නෙමෙයි මේ පොලිසියේ අභිමතානුසාරී බලය අභිභාය. පොලිසිය කියන්නේ අපි පහුගිය කාලේ පුරාවටම බැලුවොත් එහෙම දැන් යම් ආකාරයේ ශිෂ්ට ස්වභාවයකට ඇවිල්ලා තිබ්බට පොලිසිය පැහැදිලිවම ඒ අයගේ උත්සාහය Tamanට අවශ්‍ය ආකාරයට Tamanට අවශ්‍ය දේ ගන්න ඒ අය මත පීඩනයක් එල්ල කිරීම අපි දැකලා තියෙනවා.
ඔබ කියන ආකාරයට හැබැයි සමස්ත පොලිසියටම මේ කාරණාව අදාළ වෙන්නේ නැහැ නේද? පැහැදිලිව මේ කාරණේ මම ඒ ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවක තමයි ඔබතුමා මට බාධා කරේ. එතකොට දැන් මේ පොලිසියේ ඒ කියන සමහර නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේක පැහැදිලි චෝදනාවක් නේ. පොලිසිය තුළ ඒක අපි කවුරුත් පිළිගන්න සත්‍ය චෝදනාවක්. එතකොට විශාල විවේචනයක් තියෙනවා මේ අභිමතානුසාරී බලයේ ප්‍රමාණය නිසි පරිදි දක්වා නොමැතිවීමත් කියන කාරණය තුළ විශාල සමාජය තුළ කතිකාවතක් තියෙනවා. දැන් මම දකින්නේ මේ සිද්ධිය ගත්තාම දැන් මේ සිද්ධියේ තියෙන අශෝභන ලීලාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතුද? ආණ්ඩුවට ඇඟිලි දික් කරලා තියෙන නොයෙකුත් පාර්ශ්වයන්. එතකොට මේ පොලිසියට දීලා තියෙන බලය තමයි යම් පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා සීමාකාරී බලයක් උපයෝගී කර ගැනීම. යම් පුද්ගලයෙකු අවනත කර ගැනීමට, ඔහුව නතු කර ගැනීමට යම් සීමාකාරී බලය කියන කාරණය පොලිසිය හඳුනා ගන්න ඕනේ. මම දැක්ක සමහර අවස්ථාවල වාහනයට අත්අඩංගුවට අරන් ඉන්න දරුවන්ට ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් අපි දැක්කා. ඉතින් යම් ආකාරයෙන් කිසිම කෙනෙක්ට කිසිම අවස්ථාවක පොලිසියට ඒ ආකාරයට කිසිම කෙනෙකුට පහර දීමේ අයිතියක් නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි ස්ථාවරක ඉන්නවා. එහෙම පොලිසිය ක්‍රියාත්මක කරනවා නම් ඒක වැරදි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒයටත් යම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ග ගත්තාම ආණ්ඩුවේ කිසිම අවස්ථාවක ආණ්ඩුව විසින් ඒවා රකින්න, ඒවට උල්පන් දන්නේ අපේ බලාපොරොත්තුවක් නැහැ. මොකද දිගින් දිගටම අපි දැක්කනේ පහුගිය කාලේ පුරාවටම කොහොමද පොලිසිය ක්‍රියාත්මක වුණේ කියලා. එතකොට ඒ කාලේ මෙහෙමයි දැන් මෙහෙමයි කියලා අපි එහෙම රකින්න උත්සාහ කරන්න අපි යන්නේ නැහැ. එදාත් මේක සිද්ධ වුණා අදත් මේක සිද්ධ වෙනවා කියලා එහෙම රකින්න අපි උත්සාහ කරන්නේ නැහැ. වැරද්දම තමයි. අපිට පේන දිනවා නම් පැහැදිලිව මේ සීමාකාරී බලය, අභිමතානුසාරී බලය සීමාකාරී ප්‍රමාණයෙන් ඔබට ගිහිල්ලා තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙයි. නීතිය සම්බන්ධයෙන් පැහැදිලිව මොකද මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වී යුතුයි. මිනිසු කිසිම වෙලාවක ක්‍රූර සහ අවමන් සහගත සැලකිලිකට ලක්වීමේ හැකියාවක් නැහැ පොලිසිය හෝ කිසිම කෙනෙකු මගින්. ඒ නිසා විශේෂයෙන් පොලිසිය තමගේ රාජකාරී කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම්. මොකද මේක අපිට පේනවා නම් ඒ සීමාව පිටපයින්නවා. පාලනය කරගන්න බෑ. එකී තත්ත්වයන් තුළ මේ තියෙන කාරණා බැලුවාම දැන් හැම දෙයකටම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. හැබැයි දැන් සමහර අවස්ථාවල ඇත්තටම මේ පොලිසිය යොදන බලය අවශ්‍ය අවස්ථා තියෙනවා. දැන් ඔබ අපි දකින්නේ සමහර විට ජනමාධ්‍ය හරහා අපි දකින රූපරාම විතරක් වෙන්න පුළුවන්. එතකොට මේ කාරණේ තුල අපි ඉක්මන් වැඩි වෙන්නත් පුළුවන් සමහර විට පොලිසියට චෝදනා එල්ල කරන්න. නමුත් එතකොට මේ ක්‍රියාදාමය පරීක්ෂා කරලා බලලා ඒ සම්බන්ධයෙන් කෙනෙක් චෝදනා කරනවා නිසි ඒ චෝදනා කරන ක්‍රමවේද තියෙනවා, තැන් තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා ඒ පැමිණිලි කිරීමේ අවශ්‍යතාවය තමයි මා අවධාරණය කරන්නේ. ඔබ කියු කාරණාව ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවෙත් අපේ තිබුණ පොලිසිය මගින්ම ප්‍රකාශ කරනවා මෙහි මාධ්‍යවල දැක්ක දර්ශන වගේම නොදුටු දර්ශන පරීක්ෂා කරලා බලලා මේ පිළිබඳව කටයුතු කරන එක මගේ අහන්න හේතු වුණේ දැන් සාමාන්‍ය සමාජය අතර ඕක පැතිරෙන්නේ මතයක් විදියට යන්නේ උඩින් කතා කරලා කියන්නේ නැති පොලිසියට මෙහෙම මර්ධනයක් කරන්න කියලා. ඕක තමයි සුලභ තත්ත්වය සාමාන්‍ය උතනදී විතරක් නෙමෙයි ඕනම කාරණාවකදී. හරි ඊළඟට අපි දැන් මැතිවරණය නිල වශයෙන් ඒ දවසේ ප්‍රකාශයට පත් වෙනවා. ඔබත් විශේෂයි මේ සාකච්ඡාවත් විශේෂයි නිල වශයෙන් මැතිවරණය දිනය කොමසාරිස් සභාපතිතුමා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ කරන පළවෙනි සාකච්ඡාව වන නිසා. එතකොට මේ ඡන්දය පැවැත්වීම පිළිබඳව බොහෝම ගැටලුකාරී තත්ත්වයක්. මම හිතන්නේ මෑත කාලීන ඉතිහාසයේ අභියෝග රැසකට මුහුණ දෙමින් පැවැත්වෙන මැතිවරණයක් මෙය. ඒ තත්ත්වයේ හමුවේ දැන් පහුගිය කාලේ මොන චෝදනා නැගුණත් ආණ්ඩුවට මේ ඡන්දෙ තියන්න තමයි ඕනේ, මිනි මතින් හරිය ඡන්දෙ තියන්න උත්සාහ කරනවා. මේ අදි විවිධ චෝදනා ආවනේ. නමුත් දැන් මේ සියලු දෙනාට සිද්ධ වෙලා තියෙනවා මැතිවරණයේ දිනවකමානු වලට අනුකූලව මේට ඉදිරිපත් වෙන්න. එතකොට ඔබේ පැත්තේ තිබෙන සූදානම ඔබත් නවකෙක් ඔබත් අලුතෙන් තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. මේ මැතිවරණය ලබා ගත්තේ බොහොම අමාරුයි. පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක කාරණයක් තමයි දැන් 2018 දෙසැම්බර් මාසෙත් මේ ආකාරයට මහමැතිවරණයක් ලැබිලා නැවත වතාවක් මහමැතිවරණය ජනතාවකින් ගිලී ගියා. ඉන් අනතුරුව පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක දෙයක් තමයි දිගින් දිගටම පැවැත්විය යුතු මැතිවරණ කල් දමමින් තිබ්බා. ඉන් අනතුරුව මහ මැතිවරණයේ මේ අවස්ථාවේදී ගැසට් පත්‍රය සඳහන් කිරීමෙන් අනතුරුව අර ඡන්ද කල් දාන්න ඕන කියන කණ්ඩායම්, ඒ විපක්ෂ කණ්ඩායම් සියලුම දෙනා එකතු වෙලා නැවත වතාවක් අධිකරණයට ගියා. අධිකරණයට ගියාට පස්සේ අධිකරණයට මොකද පූර්ව අවස්ථාවේ සහ
ජනතාවට ඡන්දයක් ලබා දීම අවශ්‍යයි කියන කාරණා හැම වෙලාවෙම මම පුද්ගලිකව මැදිහත් වෙලා මැදිහත්කාර පාර්ශ්වකරුවෙකුට හැටියට ඒ නඩු වලට මැදිහත් වුණා. ඉතින් මේ අවස්ථාවේදීත් අපිට අවශ්‍ය වුණේ ජනතාව වෙනුවෙන් ඡන්දයක් ලබා ගන්න. ඒ කාරණේ අපි මම හිතන්නේ එදා යම් ආකාරයකින් ඡන්දය ගිලිහිලා ගියාට අද අපිට හැකියාව ලැබුණා ඡන්දය ජනතාවට ලබා දෙන්න. දැන් ඔබ අහන කාරණේත් එක්ක බැලුවාම අපි හැම වෙලෙම කියපු කාරණයක් තමයි ඡන්දයට වඩා වැදගත් වෙන්නේ ජනතාවගේ ජීවිත. මොකද මේ වෙලාවේ මේ කොරෝනා වසංගතයත් එක්ක ඡන්දයක් පැවැත්වීම නොකළ යුතුයි කියන කාරණේ තමයි මේ ඡන්දයෙන් පැනලා යන අයගේ ප්‍රකාශය වුණේ. මොකද ඒ අය එහෙම කියන්නේ ආණ්ඩුවේ පාර්ශ්වයේ ඡන්දය විතරක් ඉල්ලනවා නම් කියන කාරණේ ජනතාවට හුවා දක්වන්නේ නැහැ. අපි හැම වෙලෙම කිව්වේ මේ ඡන්දයේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ජනතාවගේ ජීවිතවල සුරක්ෂිතභාවය තහවුරු වුණොත් විතරයි මේ ඡන්දේ පැවැත්විය යුතුයි කියන කාරණේ තමයි අපි පැහැදිලිව කිව්වේ. අනෙක් කාරණේ තමයි අපි කිව්වේ මේ ඡන්දේ පවත්වනවද නැද්ද කියලා තීරණය කිරීම සහ දින තීරණය කිරීමේ හැකියාවක් තියෙන මැතිවරණ කොමිසමේ. නමුත් විවේචනය වුණේ මැතිවරණ කොමිසමේ එකඟතාවයක් නොමැතිවීමයි. ඒ මැතිවරණ කොමිසමේ හුගුල් මහත්මයා හැම වෙලාවෙම අධිකරණයට ගිහිල්ලා මේ මැතිවරණය කල් දැමීමට අවශ්‍ය මම්පෙත් විවර කරමින් සිටිපු තත්ත්වයක් තමයි අපිට පේන්න තිබෙන්නේ. නමුත් දැන් කිසියම් විදිහකට දැන් එක තැනකට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා මැතිවරණ කොමිසම පැහැදිලිවම පහුගිය කාලේ පුරාවටම ඒ අය අරගල කරේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව ජනතාවට කිසිම ආකාරයේ රෝගාබාධයකට ලක් නොවි ජනතාව මේ මැතිවරණයට මේ පාර්ශ්වකරුවන් වෙන ආකාරය. ඉතින් අද වෙන විට ඒ සෞඛ්‍ය අංශවල නිර්ණායක ඒ සියලුම දේවල් එක්ක අද කටයුතු කරන ස්වරූපයක් පේන්න දෙනවා. හැබැයි තවම ඒ කටයුතු කළ යුතු ආකාරය කුමක්ද කියන කාරණේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් පළ කරලා නැහැ. මම හිතනවා ඒ අය ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් පළ කරයි කියලා. කෙසේ වෙතත් ජනතාවට මම හිතන්නේ ජනතාවට ලැබිය යුතු ප්‍රමුඛතම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ඡන්දය පාවිච්චි කිරීම. දැන් පහුගිය කාලේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝන වෙනවා කියලා තමයි මූලික අයිතිය වශයෙන් උල්ලංඝන වෙනවා කියලා තමයි බොහොමයක් අධිකරණයට ගියේ. ඉතින් අධිකරණය ඒක නිවැරදිව තේරුම් ගත්ත නිසා තමයි අධිකරණය පැහැදිලිව මේ සියලුම කාරණාය මූලික අවස්ථාවේදී නිෂ්ප්‍රභ කළා. ඒ අදාළ ඡන්දය පැවැත්වීමේ අයිතිය මැතිවරණ කොමිසමට ලබා දුන්නේ. ඔව්. ඉතින් මම හිතන්නේ අපේ සූදානම ගැන ගත්තොත් පැහැදිලිවම අපේ මැතිවරණ කොට්ටාස 15ම පහුගිය සෙන්සුරාදා දිනේදී මැතිවරණ කොට්ටාස 15ම බලමණ්ඩල කැඳවලා ඒ බලමණ්ඩලවල අපේක්ෂකයන් සහ മന്ത്രിවරු කැඳවලා ඒ මැතිවරණ කොට්ටාස 15ම අපි මැතිවරණයට සූදානම් කරා. එතකොට මම හිතන්නේ අද ප්‍රධාන විපක්ෂයේ දෙකට වෙලා ප්‍රධාන විපක්ෂී අපේක්ෂකයන් මැතිවරණයෙන් ඉවත් වෙනවා කියලා කියද්දි දැන් ඔබ දන්නවා මංගල සමරීර මහත්මයා ප්‍රකාශ කළා මම මැතිවරණ වේදිකාව ඉවත් වෙනවා කියලා. ඊට අනතුරුව ඊයේ දිනේදී මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහායය දක්වන්න තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අද පේන්න තියෙන්නේ මේ පක්ෂයේ තියෙන අරුබුදකාරී තත්ත්වය අපිට පේන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මුණ ගැහෙන්නේ වෘත්තීය සමිති උද්ඝෝෂණය කර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එහෙම වැළුවාම අද විශාල ගැටලුකාරී තත්ත්වයකට ප්‍රධාන විපක්ෂය මුහුණ දීලා තියෙනවා. තුලත් මහත්මයා මේ වෙලාවෙත් අපිට දකින්න පුළුවන් තත්ත්වයක් තමයි මේක සුලභ චෝදනාවක් වෙන්න පුළුවන් පවතින රජයන්ට මැතිවරණ කාල සීමාවන් වලදී ආණ්ඩු බලය භාවිත කරමින් මේ මැතිවරණය කෙසේ හෝ ශික්ෂාවන් ඉටු කර ගැනීම සඳහා යන ගමනක් තමයි මේක බොහෝ දෙනා දැන් ඔබ ওই වාඩිලා ඉන්න පුටුවට වාඩි වෙච්ච විපක්ෂ බොහෝ දෙනා නගපු චෝදනාවක් තමයි ආණ්ඩුව හිතුවක්කාර විදියට ආඩම්බරකාර විදියට කටයුතු කරනවා කාගේවත් උපදෙස් පිළිපදින්නේ සහයෝගය ලබා ගන්න මේ චෝදනාව දැඩිවාව. මම මේක විශේෂයෙන්ම කරන්නේ මම දන්නවා මේක සාමාන්‍යයෙන් රජයකට ඕනම කාලයක මැතිවරණයකට එල්ලවෙන තත්ත්වයක්. හැබැයි මේ වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳ අපතැබූ විශ්වාසයත් පළුදු වෙලා තියෙනවා කියමින් තමයි මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ. මේකට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? දැන් ඔය වර්තමාන ජනාධිපතිවරයාට තිබ්බ විශ්වාසය නැති වුණා කියලා කියන්නේ කවුද? මේ පුටුරු වාඩි වෙන විපක්ෂේ වාඩි වෙන අයනේ. දැන් මූණු පොතේත් වැඩි හරියක් කියන්නේ අපි අපරාධය අපි ගෝඨාභය මහතර දුන්න ඡන්දය අපි විශ්වාස කරා ඒ විශ්වාසය නැති වෙලා යනවා. හැබැයි ඒ අයගෙත් මේ මූණු පොතේ පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බැලුවාම ඒ අය ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ විපක්ෂ අපේක්ෂකයට. දැන් මෙතන ඇවිල්ලා කතා කරන්නේ අපි ජනාධිපතිතුමා විශ්වාස කරා කියලා. නමුත් ඒ විරුද්ධ පක්ෂයේ අපේක්ෂක ජයග්‍රහණය කරන්න දරදී ඇදපු අය තමයි මෙතන ඇවිල්ලා කියන්නේ. දැන් මම කියන්නේ ඇයි විතුවක්කාරයි කියන්නේ? ඇයි අහන්නේ කියලා කියන්නේ ඒක වැරදිනේ කතාව සම්පූර්ණ වැරදිනේ. බලන්න මේ රටේ බුද්ධ්‍යංශ කියන දේ අහලා
බුද්ධ්‍යංශ උපයෝගී කරගෙන ලෝකේ සාර්ථක ලෙස යුද්ධ කොරෝනා වසංගතය අවසන් කරපු රාජ්‍යයන් පාලනය කරපු රාජ්‍යයන් තුනෙන් එකක් තමයි අපේ රට. වියට්නාමය, ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව. ඇයි අපේ බුද්ධ්‍යංශ උපයෝගී කරගත්තා? බුද්ධ්‍යංශ කියන දේ ඇහුවා. බුද්ධ්‍යංශ කිව්වා මේක ලොක්ඩවුන් කරන්න මේ ප්‍රදේශේ. මෙතනින් තමයි මේක පැතිරලා තියෙන්නේ. බුද්ධ්‍යංශ වලින් ගිහිල්ලා හොයාගත්ත මේ දුරකථන අංකය, ඒ හොයාගත්ත දුරකථනය තුල ඔහු ගිහිල්ලා තියෙන මාර්ග හොයාගත්තා. දැන් ඔය අපිට හිතුවක්කාරයි කියන අය එදා හිතුවක්කාරකම් කරේ නැද්ද? අපි අද රටක් හැටියට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රටක් හැටියට අපි කොරෝනා වසංගතය පාලනය කළා තියෙනවා. ලෝකයේ ප්‍රබල ජාතීන් කොරෝනා වසංගතයේ ඉදිරියේ දන ගහලා ඉන්න අවස්ථාවක අද අපි විශාල වෙනසක් පෙන්වලා තියෙනවා. දැන් ඔය කියන අපිට හිතුවක්කාරයි කියන විපක්ෂය එදා පාලක වෙලා හිටපු වෙලාවේ එදා පාස්කු ප්‍රහාරය වුණ වෙලාවේ බුද්ධ්‍යංශ කියන දේ ඇහුවනම්, බුද්ධ්‍යංශ කියන දේ කල්පනා කරා නම්, බුද්ධ්‍යංශ කියන දෙයට හිතුවක්කාරකමට ඒවා නොසලකා හරින්න නැතුව කටයුතු කරා නම් අර අහිංසක මිනිස්සු 100 ගණනක් මිය ගිය එක නවත්ත ගන්න තිබ්බා. අර අහිංසක දරුවෝ තුවාල වෙලා අද සමහර දරුවෝ ඒ මල් වගේ දරුවෝ බැලුවාම ඒ අයගේ මූණවල් විරූපී වෙලා තාමත් ඛේදජනකයි. නමුත් එතකොට හිතුවක්කාර කවුද ඇත්තටම? හිතුවක්කාර මේ ආණ්ඩුවද පහුගිය ආණ්ඩුවද? ඒ කියන්නේ 97 පාරක් බුද්ධ්‍යංශ කියලා තියෙනවා පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා, මේ ආකාරයේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා. කනකට ගණන් ගත්තේ නැහැ. කනකට හිතුවේ නැහැ. අඩුම තරමේ මේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් දැම්මේ නැහැ දේවස්ථානෙකට. ඉතින් එහෙම තමන්ගේ වැරද්ද තියෙද්දි හිතුවක්කාරකමට ආඩම්බරකමට කිසිම දෙයක් අහන්නේ කරන්න නැතුව වැඩ කරපු ආණ්ඩුවක්, යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් චෝදනා නැගීම අපිට පේන්නේ ඇත්තටම විහිළුවක්. හොඳයි, අපි මේ අද මේ පත්තරයක තියෙන සිරස්සලයකම මේ කාරණා මම ඔබට ඉදිරිපත් කරන්නම්. දිනමින පත්තරයේ තියෙනවා හිටපු මන්ත්‍රී මාබේ සේනාධිරාජා මහතා කරන ප්‍රකාශයක්. පුනරුත්ථාපනය වූ කොටින්ගෙන් උතුරේ පක්ෂවලට කොන්දේසි පැනවෙනවා කියලා. අප කවුරුත් දන්න තත්ත්වයක් තමයි ලංකාව තුල LTTE ත්‍රස්තවාදය නිමා කරන්නට අපට හැකියාව ලැබුණට යුද මේ වශයෙන් උන් පරාජය වුණාට මතවාදී මේ වශයෙන් ජාත්‍යන්තරය තුල විශේෂයෙන් ඔවුන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව. මේ දැන් අපිට මැතිවරණ තුල ඊළඟට අහන්න ලැබෙන එකක් තමයි ඇතැම් ජනාධිපතිවරණවලදී මේ සිදු වූ බව කියවුණා. පසුව ජාත්‍යන්තරයේ මෙවැනි සංවිධානවලට උමනාවට ලංකාව තුල තෝරා ගැනීම කරන්න අවශ්‍ය පසුබිම ඔවුන් විසින් සැකසුවක් කියන එක පිළිබඳව මේ මැතිවරණයේදීත් මේ අභියෝගය තියෙනවද නැද්ද? මොකක්ද තත්ත්වය? බොහොමයක් අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම මේ ත්‍රස්තවාදය මුළුල්පත් දැවීම සඳහා අවශ්‍ය කාරණා පහුගිය කාලේ පුරාවම සිද්ධ වුණා. නමුත් යහපාලන ආණ්ඩුව තුල ඒ අයට අවශ්‍ය පරිදි රිසිල්ලෙස ඒ අය කටයුතු කරපු ස්වරූපයක් අපිට පේන තිබ්බා. ඒ නැවත වතාවක් ත්‍රස්තවාදය ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් තමයි පහුගිය කාලේ තිබ්බේ. නීති ක්‍රියාත්මක කිරීම අතින් පැහැදිලිවම උතුරට එක නීතියක්, දකුණට එක නීතියක් තමයි අපි දැක්කේ. දකුණේ තරුණයන් යම් ආකාරයේ ප්‍රකාශයක් කරොත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ප්‍රකාරව තමයි අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. නමුත් උතුරේ යම් ආකාරයේ ප්‍රබල දේශපාලඥයෙක් ජාතීන් අතර අසමගිය ඇති වෙන ප්‍රකාශ කරොත් ඒ සම්බන්ධයෙන් එක දිනයකදී කරුණු වාර්තා කරලා පොලිසිය නීති නවලා දැන් ඔබ දන්නවා මහේශ්වර මහත්මියක වෙලාවක් කියනවා ප්‍රභාකරන් නැවත නැකිට විය යුතුයි කියලා. ඉතින් ඒ කාරණා සම්බන්ධයෙන් එක දිනයකදී අප ගන්න කාලය ක්‍රියාවලිය තමයි අපි දැක්කේ. ඒතර දකුණට මාස 3ක් යනවා මහාධිකරණයෙන් අප ගන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට කිසි ගැටලුවක් නැතුව එක දවසකින් අප ලැබිලා ඉතින් ඒ තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් ඒ තත්ත්වයක් තුල අද වෙනි කාරණයක් ඉස්මතු වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි. මොකද ත්‍රස්තවාදයේ බීජ පැලවෙන්නේ ඉඩහරපු කාලවකවුනක් තමයි අපි දැක්කේ. ඉතින් ඒ කාලය තුල සිද්ධ වෙච්ච දේ නව පාලකෙක් බිහි වුණා කියන කාර්යය මත එක ශ්‍රේණියකින් අවසන් වෙන්නේ නැහැ. අපිට පේනවා ඒක ක්‍රමක්‍රමයෙන් තමයි අවසන් වෙන්නේ. ඉතින් පැහැදිලිවම සමහර රාජ්‍යයන් බොහොමයක් රාජ්‍යයන් තුල LTTE ත්‍රස්තවාදී සංවිධානය තවමත් තහනම්. ඉතින් කෙසේ වෙතත් සමහර පුද්ගලයෝ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ කාරණා සිද්ධ වෙන්නේ කියලා. මොකද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අපේ රට තුල පහුගිය කාලේ තිබ්බේ නිද්‍රාශීලී ස්වභාවයක්. LTTEට විරුද්ධව අපේ රට තුල නිර්මාණය තිබ්බ තත්ත්වයේ ඒ බෙදුම්වාදයට අපේ රට තුල නිර්මාණය වෙලා තිබ්බ තත්ත්වයේ සංධීය රාජ්‍යයක් දක්වා රට ගෙන යාමේ තත්ත්වය තුල අපි දැක්කේ ආණ්ඩුව තුලත් බොහොම නිද්‍රාශීලී ස්වරූපයක් තමයි පහුගිය කාලේ පුරා දැක්කේ. ඒ නිසා සමහර රාජ්‍යයන් තුල LTTE ක්‍රියාකාරීත්වය ඉතාමත් සක්‍රිය වුණා. අපි දැක්කා අපේ තානාපති නිලධාරියෙකුට පහර දෙනවා.
ඔබට මතක ඇති තානාපති වරයෙකුට පහර දෙනවා LTT හිතවාදී කණ්ඩායම. එතකොට ඒ තුල ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඉතින් ඒ හරහා මෙවැනි බලපෑම් තියෙන්න පුළුවන්. හැබැයි අපි විශේෂයෙන්ම දැන් සමහර සිද්ධාස්ථාන සම්බන්ධයෙන් පහුගිය කාලේ පුරාටම විශාල ගැටලු තිබ්බා. නමුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ විශේෂ කාර්යසාධක බලකායක් පත් කරලා ඒ අදාළ මුහුදු මහ විහාරයට අදාළ ඉඩම් ටික ගැසට් කරලා ඒ සියලුම දේවල් ක්‍රමිකව සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔය කියන තත්ත්වය ත්‍රස්තවාදී සංවිධානයක් නැවත නැගිට්ටුවීමේ තත්ත්වය තව නොබෝ දිනකින් ඒ ප්‍රශ්න විසඳෙයි කියලා මම විශ්වාස කරනවා. කතා බහ කරමින් ඉන්නේ නීතිඥ ප්‍රේමනාත් සිද්ධොලවත්ත මැතිතුමන් එක්ක මේ රටේ මේ වන විට සිදුවෙන දේවල් වලට අදාළව තමයි මෙපමණ වේලාවක් අපි කතා කරමින් හිටියේ. තුම දැන් මේ මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන්න සූදානම්මින් ඉන්නවා. ඒ නිසාම මට හිතුණා මේ කාරණාව වෙත යොමුනොත් හොඳයි කියලා. දැන් දොළත් මැතිතුමා පැවති පාර්ලිමේන්තුව ගැන වගේම පාර්ලිමේන්තු කීපයක් අපි ආපස්සට ගියාද මේ රටේ ජනතාව තුළ ක්‍රමානුකූලව විශ්වාසය බිඳ වැටෙන තත්ත්වයක් විවේචනය වැඩි වෙන තත්ත්වයක් පාර්ලිමේන්තුව අපිට දකින්න පුළුවන්. මට පේන්නේ මේක පාර්ලිමේන්තු ක්‍රමයේ විවේචනයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ වකවානු වල മന്ത്രിවරුන්ගේ හැසිරීම විවේචනය වීමක් තමයි උන් ගන්න ක්‍රියාමාර්ග. ඒ තුළ සම්මත වෙන ආනපනත් පිළිබඳව මේ සහ විශේෂයෙන් හැසිරීම පිළිබඳව තියෙන දැඩි විවේචනයක්. එතකොට ජනතාව ඉල්ලමින් ඉන්නවා බලාපොරොත්තුවෙන් ඉන්නවා හරියට අර ජනාධිපතිවරණයේදී මතු වුණා සේම මෙවර මැතිවරණයේදී ඔබේ පක්ෂයෙන් පමණක් නෙවෙයි සමස්තය තුලින්ම කලින් හිටියද නැද්ද කියන එකත් ජනතාවට අදාළ පාටක් අපට දැනට පේන්නට නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ බොහොම හොඳින් වැඩ කටයුතු කරන මේ රටේ ජනතාව ගැන හිතන ජනතාවට වග කියන ඒ වගේම බොහොම ගරුත්වයකින් අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් කියලා අමතන්න පුළුවන් කෙනෙක් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුයි. වෙන 225කින් මේ පාර්ලිමේන්තුව සමන්විත විය යුතුයි කියන එක පිළිබඳව. ඉතින් ඔබ වැනි අයට ලොකු අභියෝගයක් ඒ තුළ තියෙනවා සහ ලොකු අවස්ථාවක් ඒ තුළ තියෙනවා කියලා මම එක පැත්තකින් විශ්වාස කරනවා. මේ தત્ත්වය ඔබ හඳුනගෙන තියෙන්නේ කොහොමද? මේක මම දකිනවා මේකකුත් ඔබ වැනි අය ඉදිරිපත් වීම ටිකක් මෙවර වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ තුළ තරඟකාරීත්වයත් වැඩි වෙලා තියෙනවා. මේ සියල්ල එක අපි අදහසක් ඉදිරිපත් කරමු ඒ ගැන. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන ඔබ අභියෝගයක් කියලා මතු කරේ කුමන කාරණයක්ද? අභියෝගයක් කියලා මතු කරන්නේ දැන් අපි දකිනවා මේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහ. මේ වෙච්ච සිද්ධීන් එක්ක ජනතා මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් වුණාම මෙහෙම කෙනෙක් විය යුතුයි කියන එක. නමුත් ඔබ යන්නේ පවතින පාර්ලිමේන්තු ක්‍රමය තුල තමයි ඔබටත් ගමන් කරන්නට සිදු වෙන්නේ. එතකොට ඒක ඔබට අභියෝගයක් වෙනවා. පැහැදිලිව. දැන් ඔබ කියන කාරණේ තාමත් නිවැරදියි. දැන් වෘත්තිකයෙක් හැටියට ඉදිරිපත් වෙන මට අභියෝගයක් තමයි මේ මැතිවරණය කොහොමද ජයගන්නේ කියලා. එතකොට ඔබ කියන පහසුව තමයි ජනතාව ඉල්ලනවා මේ වෙලාවේ උගත් තරුණ චෝදනාවලට ලක් නොවිච්ච වෘත්තිකයෝ ජනතාව ඉල්ලනවා. එහෙම කාරණයක් තියෙනවා. පැහැදිලිවම මේ කාරණය තුල අපි ඔබ ප්‍රශ්නයේ පූර්විකාවේදී දක්වපු කාරණේ තමයි මේ 225ම එපා කියන කාරණේ ජනතාව පහුගිය කාලේ පුරාවටම කියනවා. හැබැයි ජනතාව තේරුම් ගත යුතු කාරණේ තමයි මේ 225ම එපා කියලා 100ක් වැරදි කියන්න බෑ. යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මේ 225 පත් කරේ අඟහරු ලෝකෙන් ආපු ජනතාවක් නෙමෙයි. මේ 225 පත් කරේ අපි විසින්මයි. එතකොට අපේ දේශපාලන කියවීමේ තියෙන අවුලක් තමයි මේ අපිට මේ ඉදිරිය එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සාමාන්‍ය සාක්ෂරතාවය ඉතාමත් ඉහළ මට්ටමක තිබ්බට මම විශ්වාස කරනවා අපේ දේශපාලන සාක්ෂරතාවය යම් ආකාරයේ දුරට තවමත් වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ තමයි තියෙන්නේ. ඒක මෙහෙම විග්‍රහ කරොත් අපි පුරුදු වෙලා තියෙන පුද්ගලිකව අපිට ලැබෙන දේ වෙනුවෙන් මිසක් සමාජයට පොදුවේ ලැබෙන දේ ගැන අපි හිතන්න පුරුදු වෙලා නැහැ. පහුගිය කාලේ පුරාවටම අපි ඡන්දේ පාවිච්චි කරේ ඒ විදිහට. ඒ තුළ අපිට ඡන්දේ පාවිච්චි කළා ටික කාලයකින් අපිට ඉතුරු වුණේ පසුතැවිල්ල විතරයි. දැන් අපි විශ්වාස කර දැන් අපි පොදුවේ පොදු කාරණා ගැන සමාජයේ ලැබෙන දේවල් ගැන ඒ කියන්නේ මම විශ්වාස කරනවා අපි ජාතික ප්‍රතිපත්ති ගණනාවක් ආරම්භ කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් රැකියාව ලබා දීම සම්බන්ධයෙන් දැන් දෙමාපියෝ බොහෝ මාරුවෙන් දහඩිය මහන්සියෙන් උපාධියකට දක්වා තමන්ගේ දරුවෙක්ව අධ්‍යාපනයට ගෙනල්ලා අටපාස් නැති දේශපාලකයෙක් පිටිපස්සේ ගිහිල්ලා මේ අයට රැකියාවක් ලබා දෙන්න මේ අයට රැකියාවක් ලබා දෙන්න කියන කාරණේ කළ යුතු දෙයක් නෙමෙයි. මම කියන්නේ උන්ගේ අධ්‍යාපන මට්ටම ගැන මම ගරහනව නෙමෙයි. මම කියන්නේ ඒ සඳහා යම් ක්‍රමවේදයක් තියෙනුනේ. ඔබ සාමාන්‍ය පෙළ සපත් නම් ඔබට ලැබෙන්නේ මේ රැකියාව. ඔබ උසස් පෙළ සපත් නම් ඔබට ලැබෙන්නේ මේ රැකියාව. ඔබ උපාධිධාරයෙක් නම් ඔබට මේ රැකියාව ලැබෙනවා.
යම් ආකාරයේ ප්‍රතිපත්තිමේ රාමුවක් අපි හදන්න ඕනේ. ඒ දේ කරන්න අපිට බැරි වෙලා තියෙන්නේ අපි හැම වෙලේම හිතුවේ දේශපාලඥයන්ගෙන් පුද්ගලිකව මගේ සාක්කුවට වැටෙන දේ ගැන. ඒ නිසා දේශපාලඥයොත් පුරුදු වුණා ඡන්දය අවසන් කාලය තුල මොන හරි දෙයක් බෙදලා මොන හරි දෙයක් දීලා මොන හරි පොරොන්දුවක් දීලා මේ රටේ ජනතාවගේ ඡන්දය උදුර ගන්න. ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි ජනතාව කියන්නේ මුළු පාර්ලිමේන්තුවේ කොරෝනා හැදියා. 225ට බෝම්බ ගහපන්. ඔය කියන කතා කියන්නේ ඒකයි. නමුත් ජනතාවට දැන් ලැබිලා තියෙන අවස්ථාව සුවර්ණමය අවස්ථාවක්. අපි තවදුරටත් පුද්ගලිකව අපිට ලැබිච්ච දේ වෙනුවෙන් අපි කටයුතු කරනවාද? එහෙම නැත්නම් පහුගිය කාලේ පුරාවට මේ දේශපාලඥයෝ සහ මේ අය සමාජය වෙනුවෙන් කරපු දේ ගැන කතා කරනවා. දැන් උදාහරණයක් ඇටියට සමහරක් අය ඡන්දය අරගෙන ගිහිලා පක්ෂ පාට මාරු කරනවා. විපක්ෂයේ ඉන්න ඕන අය ආණ්ඩුවට යනවා. එතකොට මේ අය වරප්‍රසාද වෙනුවටද පෙනී ඉන්නේ ජනතාව වෙනුවටද පෙනී ඉන්නේ. ඒක ජනතාව තීරණය කරන්න ඕනේ. ජනතාව මම අහන්න කැමති මේ බලන් ඉන්න ජනතාවගෙන් ඔබ කිසියම් අවස්ථාවක පහුගිය මැතිවරණයේදී මහා මැතිවරණයේදී Taman ඡන්ද දීපු අපේක්ෂකයෝ කවුද මොනවද කරේ කියලා හිතලා තියෙනවා. දැන් බොහොමයක් දෙනෙක් බොහොම මැතිවරණ වලට තීරණවත් වෙච්ච අය. නමුත් ඒ කියන්නේ Tamanට හිමි වෙලා තියෙන මනාප තුනක්. එතකොට තමන් කැමති තුන් දෙනෙකුට මනාව පාවිච්චි කරන්න පුළුවන්. මේ එතකොට තමා මනාප තුනටම පාවිච්චි කරනකොට කවුද තෝරලාපත් කරගන්නේ? කාටද මං ඡන්දෙ දෙන්නේ? මේ ක්‍රියාවලිය අපි තමාට ලැබෙන දේ ගැන විතරක් හිතුවොත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ ආපහු පසුතැවිලි විතරයි. හැබැයි සමාජය වෙනුවෙන් කරන දේ ගැන සමාජයේ ඉදිරිය ගැන දැක්මක් තියෙන පහුගිය කාලේ පුරාවටම මුදලට විකිනෙන්නේ නැති බලය වෙනුවෙන් එහෙට මෙහෙට පයින් නැති මිනිස්සු ටිකක් තෝරලාපත් කරලා ඇරියොත් ජනතාවට ඉස්සරහට යනකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් අපි සමාජයේ යමක් කරා කියලා. මොකද හේතුව මේ එන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා රට වෙනුවෙන් සුවිශාල තීරණ ගන්න අවස්ථාවක්. දැන් අපි දන්නවා අපි ඇයි රටක් හැටියට දුප්පත්? ඇයි අපිට මේ රට දියුණු කරන්න බැරිද? මේ රටේ ස්වභාවික සම්පත් තියෙනවා. මේ රට වටේට මූද තියෙනවා. අපි තවම සැමන්ට් එක පිට රටින් ගියනවා. දැන් කුණු කියන්නේ ලෝකේ සම්පතක්. විදුලිය නිපදවනවා, ජීවවායු නිපදවනවා. නමුත් අපේ කුණු අහිංසක මිනිසුන්ගේ හිස මත කඩාව වැටෙන තත්ත්වයට දක්වා කඳු ගැහිලා නිර්මාණයේ තත්ත්වයක් තමයි අද බාරක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ කාරණා මේවා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය ඇති වෙන්න ඕනේ. දැන් රටක් හැටියට ගත්තොත් අවුරුදු පුරා වගා කරන්න පුළුවන්. කෘෂිකර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඊශ්‍රායලය කියන්නේ එක ගඟක් තියෙන රටක්. අපි අර්ධ වහනීය ලෙස අපේ ගඟවල් පැතිරලා තියෙනවා. කාන්තාර තියෙනවා. දැන් ඊශ්‍රායලයට පුළුවන් ලෝකෙටම අවශ්‍ය එළවලු මුළු ලෝකෙ පුරා අපනයනය කරන්න වැඩිම එළවලු අපනයනය කරන රට. එතකොට අපිට මේවට අවශ්‍යයි ජාතික ප්‍රතිපත්ති. දැන් ඖෂධ ගත්තාම අපි දන්නවා ඖෂධ මාෆියාව මම හිතන්නේ හෙරෝයින් වලටත් වැඩි භයානකයි. අපි සමහරලාට 732 බෙහෙත් පෙත්ත රුපියල් 32කට බොන්නේ. දැන් අද අපි රජයක් හැටියට ඖෂධ 37ක් මේනකොට අපේ රටේම නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. අද වෙනකොට මේ අවුරුද්ද සඳහා අවශ්‍ය සේලයින් ප්‍රමාණය අපිට නිපදවලා තියෙනවා. මට ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා දවසක් හම්බුණා ගැහුණා. ඔහු මගේ ඉල්ලා සිටියා මේ දේවල් කියන්න. මොකද හේතුව ඔහුව දැන් මේ වෙනකොට ඖෂධ මාෆියාකාරයෝ දැන් වට කරගෙන තියෙන. එක පැත්තකින් සල්ලි දීලා ගන්න හදනවා, අනිත් පැත්තෙන් බඩ ගහනවා. එතකොට මේ වගේ රටකට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගේන වෙලාවක කවුරු හරි කෙනෙක් පාර්ලිමේන්තුව තුල විකිනෙනවා නම් පාටපක්ෂ එහෙට මෙහෙට මාරු වෙනවා නම් විශාල ගැටලුවක්. එතකොට පුද්ගලිකව අපිට දේවල් ලැබෙන කෙනාට වඩා සමාජය ගැන හිතන සමාජය වෙනුවෙන් කටයුතු කරන මිනිස්සු සම්බන්ධයෙන් අපි හොඳ අවධානයක් යොමු කරොත් මේ රට වෙනස් තැනකට ගෙනියන්න පුළුවන්. හැබැයි අපි අද දැන් මූලිකව අපි රට මෙතනට ගෙනල්ලා තියෙනවා. දැන් පහුගිය කාලේ පුරාවටම අපි දැක්කේ රටෙන් යන රැල්ල. ක්‍රීඩා තරඟයකට ගියත් දරුවෙක් සම්බන්ධයෙන් මුළු හත්මුතු පරම්පරාවෙම මත්සන් ගන්නවා. ඊට පස්සේ ආපහු විශ්වාස නැත්නම් නීතිඥයෙක් ගාවට ගිහිල්ලා යුසුමක් ගන්නවා. එදා තිබේ රටෙන් ඒ කියන්නේ රට ගැන විශ්වාසනේ රටෙන් යන රැල්ලක් තිබේ. හැබැයි අද රටට එන රැල්ල තියෙනවා. දැන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මට දිනකට දුරකථන අපතුම් 10ක් 15ක් එනවා. පුළුවන් තරම් ඉක්මනට මේ රටට ගෙන්න ගන්න. එතකොට දැන් අද රට එක අඩියක් ඔසවලා තියෙනවා. ඒ නිසා දැන් අපිට අවශ්‍ය වෙන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක්. ඒක මේ 3න් 2ද එකීද නෙමෙයි. ආණ්ඩුවක් හැටියට අපි හරියට වැඩ කරනකොට ජනතාව අවශ්‍ය බලය ලබා දෙයි. ඒක අපි ජනතාවගෙන් කොතරම් ප්‍රමාණයක්ද කියන එක ඉල්ලන්න අවශ්‍ය නැහැ. අපි කොතරම් දුරට හොඳින් වැඩ කරනවද? එතකොට ජනතාව අපිට අවශ්‍ය ප්‍රසාදය ලබා දෙයි. ඉතින් මම විශ්වාස කරන්නේ මේ රටේ ජනතාවට හොඳ අවස්ථාවක් ලැබිලා තිනවා මේ දේශපාලන ක්‍රමය සහ පාර්ලිමේන්තුව වෙනස් කරලා නව දිශානතියකට ගෙනියන රටක්
හැටියට අලුත් ආරම්භයක් ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. උතනදී මට මෙහෙම එකක් හිතෙනවා. දැන් ඔබ කරපු පැහැදිලි කිරීමත් එක්ක මම එකක් ඉදිරියේදී ඔබෙන් දැනගන්න ඕනේ මේ තියෙන කෙටි වෙලාව ඇතුළතත් වඩාත් අවධානය යොමු කළ යුතු අංශ ශේෂ්ත්‍ර මොනවද කියන එකත්. ඒ වගේම දැන් වැඩපිළිවෙලක් ඇතුව දිගු කාලීන අරමුණු ඇතුව මේ ගමන් කරාට රටේ ජනතාවට මේක දැනෙන්න කාලයක් එහෙම නැත්නම් අවබෝධ කරගන්න කාලයක් ගත වීමත් එක්ක මේක බැටහෙයිද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා මුල් අවදියේදී. හරියට දැන් පොඩි දරුවෙක් කන්න ටික ඉල්ලලා අඬනකොට ඒ බත් ගාන බෙදලා දෙනකම් බිස්කට් එකක් අතර දෙනවා වගේ මේ වෙලාව මේ පරිසරය හොඳින් පවත්වාගෙන ගියොත් තමයි ජනතාවගේ සහයත් ඇතුව ආශිර්වාදයත් ඇතුව රජයකට ඔය කියන අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. බොහොම හොඳ අරමුණු බව පේනවා. හැබැයි ඔබ හිතනවාද ජනතාවගේ ඒ සහයෝගය ලැබෙයි දැනට ඔබට පේන්න තියනවාද මේ තත්ත්වේ? පැහැදිලිවම අපි බිම්මට්ටමේ ඉන්න පුද්ගලයෝ අපිට නිතතින් ජනතාව මුණ ගැහෙනවා. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ අපිට සහන තමයි අවශ්‍ය කියලා මේ වෙලාවේ ආණ්ඩුව අපකීර්තියටපත් වෙලා අප්‍රසාදයටපත් වෙලා කියනවා ඒක පැහැදිලිව බොරුවක්. මොකද අද මුණ ගැහෙන මුළු පරම්පරා ගණන කර රුධිරගත දේශපාලනය අද තරුණ තරුණියතුල නැහැ. නමුත් රුධිරගත දේශපාලනයේ තියෙන වැඩිහිටියෝ අපිට මුණ ගැහෙනවා. ඒ අය පවා කියන කාරණයක් තමයි පහුගිය ආණ්ඩුව තිබ්බනම් මේ වෙනකොට මැරිච්ච තැන්වල ගස් පැලවෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒ නිසා ඔය කියන ආකාරයට ජනතාවට සහන දෙන්න ඕනේ. හැබැයි ශනික සහන නොලැබීම කියන කාරණය තුල යම් අපහසුතාවයකටපත් වෙලා ඉන්න ජනතාවක් ඉන්නවා. දැන් ඔබ කියපු අර ඔබ මේ සිරස්තලවල කිව්වා මේ සමහර මූල්‍ය ආයතන ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව පැහැදිලිවම අග්‍රාමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. පැහැදිලිව මුදල් අමාත්‍යාංශය ලෙස මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරනවා පැහැදිලිවම. ඉතින් විශේෂයෙන්ම ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන ගමන්ම ජනතාව තේරුම් ගන්න තියෙන්නේ මේ වෙනස තුල දිනාගත්තු හොඳම ජයග්‍රහණය තමයි කොරෝනා වසංගතය මේ වෙලාවේ මේ රට කොරෝනා වසංගතයත් එක්ක හැප්පිච්ච හැටි සටන් කරපු හැටි සහ ජයග්‍රහණය කරපු හැටි කියන කාරණේ ජනතාව ලැබපු හොඳම ජයග්‍රහණය බව ජනතාව තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණේ මේ මැතිවරණයේ ජයග්‍රහණේ අපිට ගැටලුවක් නැහැ. නමුත් අපිට ගැටලුව තියෙන්නේ අපේ කණ්ඩායම තුලම. මම හිතන්නේ මේක ඕනම කණ්ඩායමකට හොඳ පුද්ගලයෝ පාර්ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි වඩා හොඳ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් වඩා හොඳ ප්‍රබල පාර්ලිමේන්තුවක් කොහොමද පත් කරගන්න කියන කාර්යය තමයි අපි හමුවේ තියෙන්නේ. දැන් ඔබ මම එක කාරණයක් මතක් කරන්න කැමතියි. දැන් අපේ තරුණ තරුණියෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් සුවිශේෂී දස්කම් පානවා. ඔව් තියෙන්නේ පොඩි වෙලාවක අපි මේ පැත්ත ගැන කතා කරමු. ඒක හොඳයි. එතකොට දැන් අපිට හැකියාව තියෙනවා. නමුත් අපේ රට යම් ආකාරයක අපි දන්නවා දැන් පරම්පරා මම ඉගෙන ගත්තේ සමාජ අධ්‍යයනයේ. එතකොට මම හිතන්නේ මගේ සීයලා ඉගෙන ගත්තේ භූගෝලය. එතකොට භූගෝලයේදී තුන්වෙනි ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක්. ඊට පස්සේ ප්‍රජාචාරයේදී තුන්වෙනි ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක්. මම ඉගෙන ගත්තේ සමාජ අධ්‍යයනයේදී මේක තුන්වෙනි ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක්. හැබැයි අපිට දැන් මේක වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තාම දක්ෂකම් තියෙනවා. නමුත් ඒ පහසුකම් දෙන්න අපිට හැකියාවක් ලැබිලා නැහැ. මම එක වෙලාවක ජිම්නාස්ටික් තරගාවලියක කළමනාකාරය හැටියට මට යන්න ලැබෙනවා. දකුණු අප්‍රිකාවේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලකට ජිම්නාස්ටික් ක්‍රීඩාවලකට අපේ දරුවෙක් ලෝකෙට පදක්කමක් දෙන්නවා. අවාසනාව කියන්නේ ඇත්තටම අපේ දරුවෝ කොච්චර දක්ෂද කියලා හිතනවා නම් ඒ ඔවුන් දස්කම් පාන ඒ මෙට්‍රස් එක ලෝකෙ අපේ ලංකාවේ කොහෙවත් තරක නැහැ. අපේ ලංකාවේ කිසිම තැනක ඒ තත්ත්වයේ මෙට්‍රස් එකක් නැහැ. එතකොට ඒ තියේදී අපේ දරුවෝ දස්කම් පානවා නම් මම කියන්නේ තරුණියෝ හැටියට අපිට ක්‍රීඩාව කියන්නේ තරුණ තරුණියන්ගේ ඇඟට බද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි රජයක් හැටියට ලබා දෙන්න ඕනේ. මොකද බොහොම පහසුවෙන් ලෝකෙ තුල බබලන්න පුළුවන් දෙයක් තමයි ක්‍රීඩාව තුලින් අපි ඉස්සරහට යන එක රටක් හැටියට. ඉතින් අපි ආර්ථික ශක්තිමත් වෙනවා එක්කම අපිට පුළුවන් නම් තරුණ තරුණියෝන්ට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉස්සරහට යන්න ඒ අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන් තරුණෙක් හැටියට මම විශ්වාස කරනවා. මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒකම අනිත් පැත්තෙන් බැලුවාම මේ නව පාර්ලිමේන්තුවේ විශාල අභියෝගයක් තියෙනවා. පහුගිය පාර්ලිමේන්තුවේදී තරුණයන්ට දේශපාලනයෙන් තිබ්බ ප්‍රධානම අවස්ථාව ඉඩ අහුරලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පළාත් පාලන ආයතනයකට තමයි තරුණෙක්ට ඡන්දෙ ඉදිරිපත් වෙලා ඉස්සරහට යන්න පුළුවන් පළවෙනි දේශපාලන කඩේව පසු කරන්න පුළුවන් තියෙන පහසුම තැන. හැබැයි ඒ පහුගිය සංශෝධන තුල ඒ අවුරුදු 35ට අඩු කෝට එක සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා.
ඉතින් මම විශ්වාස කරනවා ලබන පාර්ලිමේන්තුවේදී තරුණ තරුණියන්ව තවදුරටත් දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලම අපේක්ෂකයා වුණාට තරුණ අපේක්ෂකයා වුණාට මට අවුරුදු 38ක්. එතකොට මම විග්‍රහ කරන්නේ නැහැ ඉතින් ඉන්න නිසා මම විග්‍රහ කරනවා කියන්නත් බෑ තරුණ අපේක්ෂකයා තරුණයි කියලා කියන්නත් බෑ. නමුත් මම කියන්නේ දැන් මේක අපි කොහොමද මේ අයට අවස්ථාව දෙන්නේ? දැන් අවුරුදු 35ට අඩු අයව දේශපාලනයට ගන්න තිබ්බ සම්පූර්ණ ඒ දොරටුව වහලා දාලා. මේකද වියුත්ත. අපි කතා කරන්නේ වැඩිපුර තරුණයෝ ගැන. අපි වැඩිපුරම කතා කරන්නේ රටේ අනාගතය ගැන. හැබැයි ඒ මැතිවරණයට එන්න තියෙන රටේ පාලනයට එන්න තියෙන ඉඩ ප්‍රස්තාව සම්පූර්ණ අහිමි කරලා තිබෙනවා. මේවා අපි පැහැදිලිව මේවා තමයි අපි නීති වෙනස් කරන්න ඕනේ. ඉතින් අලුත් පාර්ලිමේන්තුවේ ඉන්න අපි පාර්ලිමේන්තුවට යන්න ලැබුණොත් අපිට තියෙන ප්‍රධානම අභියෝග තමයි ඒවා. මේවා වෙනස් කරන එක. ඊළඟ කාරණය මම දැක්කා මේ බොහොමයක් දෙනෙක් මගෙන් තරුණ තරුණියෝ අහපු කාරණයක් තමයි දැන් නව තාක්ෂණයත් එක්ක අපි රටේ අපි යනවා ඉස්සරහට. එතකොට අපේ තරුණ තරුණියෝ බොහොම දැන් මම නීතිඥයෙක් හැටියට දකින්න වෙන්නේ මට ප්‍රධානම හේතුව ස්වාධීන බව. නමුත් අද ඊට එහාට ගිහිල්ලා තොරතුරු තාක්ෂණයේ සීමාවයින් විවර කරගත්ත අපේ තරුණ දරුවෝ ඒ අයත් රටට බරක් නොවි ආණ්ඩුවට බරක් නොවි ඒ අය සුවිශාල දායකත්වයක් දෙනවා විදේශ රටවලින් විදේශ විනිමය ගේන්න. ඒ කියන්නේ ඔවුන්ගේ ශේෂ්ඨ තුල YouTube එක හරහා අපි ලක්ෂ 3මාරක් විතර ඉන්නවා අපේ YouTubersලා. ඒ අය ඒ YouTube එකට අප්ලෝඩ් කරන වීඩියෝ එක හරහා විශාල මුදලක් විදේශ රටවල ලංකාවට ගේනවා. අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අපිට PayPal ක්‍රමය තුල අපි නීත්‍යානුකූල තත්ත්වය අපි බොහොම හිර වෙලා තියෙනවා. දැන් අපේ නීතිය සාමාන්‍ය නීතිය හා මිනිසුන්ගේ හැසිරීම එක්ක පරතරයක් තියෙනවා. හැබැයි ඉන්දියාව ওই පරතරය නැති කරලා ඉන්දියාවේ තරුණ තරුණියන්ට දුන්නා PayPal ක්‍රමය යටතේ මුදල් ගෙන්නවගෙන ඔය කියන තාක්ෂණික මෙවලම් හරහා රටට විදේශ විනිමය ගේන්න. අද අපි රටක් හැටියට අපි සම්පාදනය කර යුතු නීති තවදුරටත් සම්පාදනය කරලා නැහැ. දැන් මේ තියෙන ගැටලුකාරී තත්වයන් නියාමනය කරලා අපිට හැකියාවක් තියෙනවා නම් අපේ තරුණ තරුණියන්ට PayPal හරහා ඒ අය කරන සේවයට විදේශ රටවල ලැබෙන මුදල් ගෙන්න ගන්න. ඒ කටයුතු කරන්න. මේවා තමයි සාධනීය වෙනස්කම්. මේවා තමයි තරුණ පරපුර ආකර්ෂණය කරන සහ ඒ අයට අවශ්‍ය වෙනස්කම්. මොකද හේතුව විශාල මුදල් ප්‍රමාණයක් අද වෙනකොට අපිට ගෙන්න ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තිනවා. ඒ අය නිපදවන වීඩියෝ වලට ලැබෙන මුදල් ටික මම හිතන්නේ තරුණ තරුණියෝ ගැන කතා කරනකොට තරුණ අපේක්ෂකෙක් හැටියට මම හිතනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය, අපේ රටේ ක්‍රීඩාව මෙවැනි තාක්ෂණික අවස්ථා කියන්නේ නව ලොවට පිවිසෙන මෙවැනි තාක්ෂණික ව්‍යවසායකයන්ට නව ව්‍යවසායකයන් මේ අය අපිට ආණ්ඩුවෙන් ණය දෙන්න ආණ්ඩුවෙන් අවස්ථාව දෙන්න අවශ්‍ය නැහැ. තොරතුරු තාක්ෂණය තුළ ඔවුන් විසින්ම නිර්මාණය කරලද ලෝකෙ දිනා ගන්න අවස්ථා. ඉතින් මේවට එයාට අවස්ථාව සපයා දෙන්න ඕනේ. හොඳයි. ඔබේ අදහසක් මේ ඇතුළේ වැඩපිළිවෙලක් ගැන කියවුණා, හඳුනාගත්තු තත්ත්වයන් ගැන කියවුණා. ඒ වගේම බොහොම හොඳ කාරණාවක් ඔබ මතු කළා කියලා මම විශ්වාස කරනවා. ඒ ප්‍රශ්නය තුළ ඒකට මගේ හිත ගියා ඒ කාරණාවට. ඊළඟ පරම්පරාවක් සවි බල ගැන්වීම නැත්නම් පෙර සූදානම් කිරීම නිර්මාණය කොට තබා ගැනීම පිළිබඳ අවධානය අපටත් පේනවා යොමු වෙනවා මදිද කියලා. ඒ නිසාම වෙන්නේ නැති ජනතාව සමහරවිට ඔබ වැනි අය හිටියත් මේ ලයිස්තු වල පරණටිකමනේ දාලා තියෙන්නේ කියලා සමහරලාට කියනවා දැකලා පුරුදු මුණු ටික වැඩිපුර ඉන්න නිසා. අපිට කතා කරන්න නම් තව දේවල් තියෙනවා අලුත් දොරටු තැරෙනවා මෙහෙම කතා කරගෙන ගියොත් තව ඉදිරියට යන්න. නමුත් කාලය නිමා වීමත් එක්ක අපි සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබ බලාපොරොත්තු වෙන දේශපාලනය මේ රට තුළ වගා කරන්නට හැකියාව ලැබේවා කියලා වගේම ඔබේ අභියෝගය ජයගනිමින් ඔබට දියවන්නා තරණයට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත දවසක හමු වෙමු. ඔබට ස්තුතියි විපමණ වේලාවක් රැඳී සිටියාට. අද අපි සුපුරුදු විදිහට පුවත්පත් වාර්තා එක්ක මුණ ගැසුණා. හෙට දවසෙත් මේ වගේ සුවිශේෂ සාකච්ඡාවක් එක්ක පුවත්පත් වාර්තාත් එක්ක අපි හමු වෙමු. ස්තුතියි. ආයුබෝවන් ඔබතුමාට. ඔබටත් ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.